නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදකෝ පනවෝ චුන්ද සල්ලේකෝ කරණීයෝ පරේ විහිංසකා භවිස්සන්ති මයා මෙත්ත අවිහිංසකා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝති. සද්ධාබුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත නිවැරදි කරගන්න ඕනේ. මේ ජීවිත සාර්ථක කරගන්න, සසර සුවපත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල අපේ මනසෙන් නැගිලා එන විදිහට හැම නිමේෂයකම සකස් කරගන්න ඕනේ අපේ ජීවිතය. ඉතින් ඒ සඳහා පුහුණු කරන්න ඕන අපේ මනසෙන් නිවැරදි සිතුවිලි එන විදිහට පුහුණු කරන්න ඕනේ. නිකං හිටියට නම් මොකුත් වෙන්නේ නැහැ. කවදා හරි 15 කිය හිටියට කවදාකවත් කුසල හැඟීම් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒකට ඒ කුසල හැඟීම් පහළ වෙන්න, පහළ කරගන්න සිත් යොමු වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හොයා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඉතින් සල්ලේක සූත්‍රය ඇසුරෙන් තමයි අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. මේකේ තියෙන පළවෙනියම තියෙන සල්ලේක පරියාය ක්‍රමවේදය. හරි, සල්ලේක පරියාය, චිත්තුත්පාද පරියාය, පරික්කමන පරියාය, උපරිභාව පරියාය, පරිනිබ්බාන පරියාය. ඒ කියන්නේ කෙලස් ගැනයි මේ කියන්නේ. කෙලස් අයින් කිරීම සඳහා සල්ලේක පරියායෙන් මොකක්ද වෙන්නේ? ඊළඟට චිත්තුත්පාද පරියාය කියන්නේ මොකක්ද? ඒක වෙන්නේ කොහොමද? පරික්කමන පරියාය, උපරිභාව පරියාය සහ පරිනිබ්බාන පරියාය කියන පරියාය ධර්මයන් ක්‍රමවේදයන් වලදී කුමක් සිද්ධ වන්නේද? කුමක් සිද්ධ වන්නේද කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් සල්ලේක පරියායේදී මං පළවෙනි කාරණා විතරයි ගාථා ධර්මයට යොදාගන්නේ. මොකද කාරණා 44ක් එක්ක මේ විදිහටම තියෙනවා. පරේ විහිංසකා භවිස්සන්ති මයා මෙත්ත අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ කියන ආකාරයට කාරණා 44ක් ගැන තියෙනවා. බලන්න මේක හරීම වටිනවා. සිතක ඉපදී හැකි සියලු අකුසල් මේ ගොඩට එකතු වෙලා තියෙනවා. සමහර අකුසල් වාර 2-3කදීම එකතු වෙලා තියෙනවා. ඒ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයේහි උපරිම අවස්ථාව පිළිබඳව සඳහන් වෙනවා. ඒකයි කියන්නේ පානාතිපාතී භවිස්සන්ති පරේ පානාතිපාතී භවිස්සන්ති ප්‍රාණඝාතයේහි යෙදෙන්නෝ වන්නාහුය මේ ලෝකයේහි ප්‍රාණඝාතයේ යෙදෙන්නෝ බොහෝ වශයෙන් ඉන්නවා. නමුත් මම එහෙම නෑ. මම ප්‍රාණඝාතයෙන් එතන සඳහන් කරලා තියෙන්නේ පානාතිපාතා පටිවිරතා භවිස්සාමාති. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන් වෙලා, ඇලීමක්වත් නැතුව, ඇලීම් මාත්‍රයක්වත් නැතුව සම්පූර්ණයෙන්ම, අරති කියන්නේ ඇලීම, විරති කියන්නේ නොඇලීම. එතකොට පටිවිරති කියන්නේ සම්පූර්ණයෙන්ම නොඇලීම. හරිද? එතකොට ඒ කියන්නේ ආය ඇලෙන්නේ නැති තත්ත්වයටම පත්වීම කියන්නේ ඉහළම තලය කියන එකම තමයි මේ. එතකොට මේ මොකක්ද මේ කරලා තියෙන්නේ? අපිට හොයන්න වෙනවා අපේ පින්වත්නි මේ ලෝකෙහි තියෙන මානසික තත්ත්වයන් පිළිබඳව හොයන්න වෙනවා. මේ ඉන්න කෙනා, පැත්තකට වෙලා ඉන්න කෙනා යම්කිසි ගවේෂණයක් සිද්ධ කරන්න වෙනවා. එක එක මානසිකත්වයේ තියෙන එක විදිහට හැසිරෙන බව. හරි, මේකට අවතීර්ණ වෙන්න වෙන්නේ යන්නේ එහෙමයි. මේ අකුසලයන් එක එක්කෙනාට තියෙන එක විදිහට. දැන් බ්‍රහ්මජාල සූත්‍රයට අනුව දෘෂ්ටි 62කින් යුක්තව දෘෂ්ටි 62ක් තියෙන ඒ දෘෂ්ටි ටික දැලක් විදියට සකස් වෙන්නේ ඒ දෘෂ්ටියට අදාළව ඒ ප්‍රමාණයට ඒ දෘෂ්ටීන් තියෙනවා. ඒ ප්‍රමාණයට ඒ දෘෂ්ටීන් තියෙන එක එක්කෙනාට ඒවා එතකොට
62කින් සමහර ඒවා මිශ්‍ර වෙලා තියෙනවා. එතකොට මේ පැත්තට අපි 62 පෙළ ගැස්සුවොත් ඉරි ටික ඇන්දොත් ඒකෙන් යම් ප්‍රමාණයක් සමහර අයට තියෙනවා. ඒ වගේම එතකොට මේ පැත්තටත් තියෙනවා කියන එකයි මේවා මිශ්‍ර වෙනවා කියන එක. එතකොට ඒකයි දැලක් වගේ වෙන්නේ. ඉතින් ඒ වගේ මේ තියෙන කෙලෙස් ධර්මයන් ගැන අපි මේ අකුසලයන් ගැනත් ඒ අකුසලයෙන් අත මිදීම ගැනත් සම්පූර්ණයෙන් අත මිදිච්ච මානසික තත්ත්වයන් ගැන දැන් හිතා ගන්නවත් බෑ. සමහර අය ඉන්නවා හොරකමටම හිත යන අය ඉන්නවා. හැම වෙලේම ඉවල්ලාල් ඉන්නේ වටපිට බල බල ඉවල්ලාල් ඉන්නේ අද කොහෙන්ද මම මේ හොර වැඩක් කරගන්නේ කියලා. සමහර අය ඉන්නවා මාත්‍රීය හොරකමක් තමන්ගේ අතින් සිද්ධ වෙයි කියලා බයෙන් ඉන්න. භික්ෂුන් වහන්සේ උදාහරණයක්. භික්ෂුන් වහන්සේ අතින් මාත්‍රීය හොරකමක් සිද්ධ වුණොත් භික්ෂුත්වෙ නැති වෙලා යනවා. එහෙනම් ලෝකේ ඉන්න ලංකාවේ ඉන්න ලෝකේ ඉන්න සියලු භික්ෂුන් වහන්සේලා ගත්තොත් උන්වහන්සේලා මාත්‍රීය හොරකමක් මගේ අතින් සිද්ධ වේද ඒක නොවී තිබිය යුතුයි කියලා බියෙන් පසු වෙනවා. තමන්ගේ සීලය ආරක්ෂා කරගන්න. එතකොට මේ ලෝකේ ඉපදිලා පිරිසිදුවම ජීවත් වෙන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. යටිමඩි ගහමින් එක එක උපක්‍රම යොදමින් කැත විදිහට ජීවත් වෙන පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඊටාම අනිත් අයට හිංසා කරමින් මේ ලෝකේ අම්මා තාත්තට සහෝදර සහෝදරයන්ට ඥාති මිත්‍රාදීන්ට හැම කෙනෙකුටම හිංසා කරමින් තමන් ඊටාමත්ම නරක ජීවිත අරන් යන අය ඉන්න අතර වාරේ මල් වගේ අම්මා තාත්තව ආරක්ෂා කරන හැම පැත්තකින්ම යහපත සඳහාම කටයුතු කරන ඊටාම හොඳ පිරිස් ඉන්නවා. එතකොට මේ ලෝකෙ දිහා බලලා මෙවැනි නිර්මාණ සිද්ධ වන්නේ ඇයි කියලා අපිට පුළුවන් වෙන්න ඕනේ මෙවැනි එක එක ආකාරයේ නිර්මාණයන් සිද්ධ වෙන්නේ ඇයි කියලා හැම වෙලේම බලාගන්න. හැම වෙලේම බලාගන්න පුළුවන් වෙන්න ඕනේ එවැනි නිර්මාණ සිද්ධ වන්නේ ඇයි කියලා. එතකොට ඒවා හේතු සහගතවයි සිද්ධ වෙන්නේ. එතකොට තමන්ගේ තුලත් අකුසලයන් නම් යම් ප්‍රමාණයකට තියෙන ඒවා හේතු ඇතුවයි සිද්ධ වෙන්නේ. එතකොට තමන්ගේ පැත්තෙන් කුසලයන් නම් යම් ප්‍රමාණයකට තියෙන ඒවා හේතු ඇතුවයි සිද්ධ වෙන්නේ. ඔය අකුසලයේ කුසලයේ බවට පරිවර්තනය වීම එකම සිද්ධියකට අදාළවනේ. පානාතිපාතා කියන ස්වභාවය කියන්නේ පණ නැසීමේ අදහසින් ජීවත්වීම කියන අකුසලය නැగిලා එන අය මේ ලෝකේ ඉන්නවා. එතකොට ඒ අකුසලේ නැగిලා එන්නේ හේතු ඇතුව. එතකොට පරපණ ගැනම හිතලා පරපණ මාත්‍රයකින්වත් හිංසාවක් නොකර ඉන්න ඕනේ කියලා. ඒක කවදාකවත් පුංචි සතෙක්වත් පණ නැසීමක් සිද්ධ කරන්නේ නැහැ කියන තැන සිතුවිලි උපදින අය ඉන්නවා. එතකොට ඒක සිද්ධීන් වගේක් ඒවා සිද්ධි මේ ලෝකෙ සිද්ධ වෙන. එක තැනක ප්‍රාණඝාතයට සිතුවිලි උපදින අතර තව තැනක ප්‍රාණඝාතයෙන් පටිවිරති සම්පූර්ණයෙන් වෙන් වෙච්ච සිතුවිලි උපදිනවා. ඒ වගේ ඇලීම් මාත්‍රයක්වත් නැහැ. හරිද? එක තැනක කාමයේ වර්ධව හැසිරීමට හැම වෙලෙම උකුසු ඇස් තියාගෙන කොතනදිද මොනවා හරි කාමයේ වර්ධව හැසිරීමට අදාළ යම් ආකාරයක මාත්‍රීය දෙයක් හරි දකින්ඩ අහන්ඩ විඳින්ඩ උත්සාහ ගනිමින් ඉන්න පිරිසක් ඉන්න අතරවාරයේ ඉතා පිළිකුලෙන් මෙයින් සම්පූර්ණයෙන්ම ඇලීම් මාත්‍රයක්වත් නැතුව වාසය කරන්න උත්සාහ කරන සහ එහෙම වාසය කරන්න උත්සාහ කරන යම් පිරිසක් ඉන්නවා. ඒ ඔක්කොම සිද්ධි මේ ලෝකේ හේතු ඇතුව සිද්ධ වෙන සිද්ධි. එතකොට මේ පංචකාම සම්පත්තිය ඇලී ගැලී වාසය කරන මෙවැනි ගුණමකුකං කපටිකං වෛරී ස්වභාවයන් ක්‍රෝධය ඊර්ෂ්‍යාව මේ වගේ අකුසලයන්ගේ ඇලී ගැලී වාසය කරන පිරිස් හරියට දුක් විඳින අතරවාරේ යා දුක් විඳිනවා කියලා දන්නෙත් නැහැ. ඒ මිදීමක් පිළිබඳව දන්නේ නැති පිරිස් ඉන්න අතරවාරේ එවින් මිදීමක් පිළිබඳව දන්න අය ඉන්නවා. ඒවා සිද්ධි හේතු නිසා සකස් වෙන දේවල්. එහෙනම් මේ සූත්‍රයට අනුව අපි හිත සකස් කර ගන්නකොට හැම වෙලාවකම බැලිය යුතු දේ තමයි මෙන්න මේ ලෝකේම තියෙන මේ හැම දෙයක්ම හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙනවා. යම් අයගේ වැරදි සිතුවිලි ඇතිවීම නවත්තන්න බෑ. ඒ කෙනා ජීවත් වෙන්නේ ඒ කෙනාට ආවේනික වූ අතීත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා සකස් වෙලා තියෙන සකස් වෙන ස්වභාවයක් තියෙන චිත්තසංතාන තමයි උරුම කරගෙන අය ඒ ජීවිත ගත කරන්නේ.
ඒ ගත කරනවා නෙවෙයි ගත කෙරෙනවා ඇත්තටම කියනවා නම්. එතන නිර්මාණය වෙන්නේ එක එක්කෙනාගේ సంతානවල අතීත භාවිතය අනුව අතීතය භාවිතා කරන්න ලැබිලා තියෙන දේවල් අනුව තමයි අපේ පින්වත්නි ඒ තැන් නිර්මාණය වෙන්නේ. ඉතින් මොකද කරන්නේ මගේ වටේ ඉන්න අය නිර්මාණය වෙන හැටියටයි මට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අය හැසිරෙන්නේ ඒ අය දුවන්නේ පනින්නේ නටන්නේ දඟලන්නේ උඩ බලන්නේ පාත බලන්නේ වටපිට බලන්නේ අතපය ඔසවන්නේ සියලුම හැසිරීම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ මේ හැසිරීම් ටික ඔක්කොම ඉරියව් ටික ඔක්කොම ගැන අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවරධාරණේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අපි පවත්වන සියලු ඉරියව් ටික ඔය වගේ කොටස් ටිකකින් වෙන් කරලා දීලා තියෙනවා. ඒ හැම එකක්ම සති සම්පජානනයෙන් යුක්තව වාසය කරන්න ඕනෑය කියන දේ. දැන් තේරෙන්න ඕනේ එහෙමනම් මේ අකුසල් නැගෙන කිසිම වෙලාවක සති සම්පජානනය නැහැ නේද? සිහි නුවණ කියන එක නැහැනේ. එහෙනම් අපි හැම ඉරියව්වකදීමත් ඒ හැම ඉරියව්වක් දිහාම බලන්න ඔය සති සම්පජානනයේ ඉහළම තැන තමයි යම් කිසි කෙනෙක්ගේ මේ ඉරියව් පැවැත්වීම සිද්ධ වෙන්නේ සිතේ උපදින සිතුවිලි වල බලයෙන් උපදිනා වූ යම් කිසි වායෝ ධාතුවක ක්‍රියාකාරීත්වයෙන්. දැන් මම මේ කතා කරනකොටත් මගේ මේ කට නිකන් හොල්ලන්න බෑ. ඒක එක්තරා මේ රූප කොටසට බලපෑමක් කරන නාම කොටසෙන් බලපෑමක් කරන ක්‍රියාකාරීත්වයක් මේ සිතට එන සිතුවිල්ල අනුව තමයි මගේ කට ඇරෙන්නේ. මේ දිව මේ තොල් මේ උඩුතල්ල යටිතල්ල දත් මේ හැරි එහාට මෙහාට පුංචි කාලේ ඉඳන් පුරුදු කරලා තියෙන්නේ සිතටයි. මේ සද්ද මේ පැත්තට දාපුවම මේ සද්ද එනවා. රායන්න ඕන නම් දිව මෙහෙම කරන්න ඕන, තයන්න ඕන නම් මෙහෙම කරන්න ඕන, ඩයන්න ඕන නම් මෙහෙම කරන්න ඕනේ. ඒත් එක මේ විදිහට හුලං එවන්න ඕනේ. ඒක ඔක්කොම පුරුදු කරලා තියෙන්නේ. එතකොට එහෙම මේ පුරුදු කරපු දේවල් ටික තමයි මේ ටක 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 ගාලා මේ එන්නේ. එහෙම එන්න අවශ්‍ය කරන අණ දෙන්නේ සම්පූර්ණයෙන්ම සිතෙන්. එතකොට සිත ක්‍රියාත්මක වීමත් එක්කයි මේ කොටසේ මේ වැඩපිළිවෙල එන්නේ. ඒක ඊටාම ප්‍රකටයි. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මෙතනින් විඥාණය ඉවත් වී යෑමක් සිද්ධ වෙනවාද මේ මොහොතේ මම මේ කතා කර කරද්දි වචනකින් භාගයක් කියනකොට මම ආපවත් වෙනවා නා. එක දිග වචනයක් කියනකොට අපි හිතමුකෝ අපි සිල්පදයක් සමාදන් කරනවා කියලා නච්ච ගීත වාදිත විසූක දස්සන කියලා කියනකොට ඉතින් ටික කියන්න ඉස්සෙල්ලා මම ආපවත් වුණොත් ආයෙ ඉතින් ටික කියවෙන්නේ නැහැ. එහෙනම් මේ ඔක්කොම කරන්නේ සිතෙන්. අන්න ඒක දැනගන්න ඕනේ. පුද්ගලයෙක්ගේ සියලු හැසිරීම ඒ සිත්වල උපදින සිතුවිලි මූලික කරගෙනයි සිද්ධ වෙන්නේ. ඒ සිතුවිලි තමන්ගේ අතීත භාවිතය අනුව සකස් වෙන එකක්. තමන්ගේ අතීත භාවිතය අනුව තමයි ඒ සිතුවිලි වල සකස් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොම ගැන අපි ඊටාම හොඳින් අධ්‍යයනයක් කළොත් මේ සියලු දේ ගැන අපිට තේරෙන්න ඕනේ අපි එක එක්කෙනාට ආවේනික එක්තරා මැවීමක් සිද්ධ වෙනවා මෙතන. එක්තරා මැවීමක් කියන වචනේ හරිද? හිතලා බලන්න. ඔව් එක්තරා ඉපදීමක් කිව්වොත් උත්පාදනයක් සිද්ධ වෙනවා. සිතුවිලි උත්පාදනයක් සිද්ධ වෙනවා. ඒවා හේතු ඇතුවයි සිද්ධ වෙන්නේ. හරියට සූර්ය කෝෂයකින් විදුලි බලයක් ජනනය වෙනවා වගේ එක එක්කෙනාගේ තුල වටේ පිටේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් නොයෙකුත් අරමුණු එද්දි සහ තමන්ගේම මනසට අතීතයේ නිසාවෙන් යම් හඳුනා ගැනීම යම් අරමුණු එද්දී එක ආකාරයේ සංස්කාරයන් සැකසීම් සිද්ධ වෙන තැනක් තමයි මේ මනුස්ස ශරීරය කියලා කියන්නේ. ඉතින් ඒ ශරීර ජීවත් වෙන්නේ ඒ ශරීර වැඩ කරන්නේ ඒ සිතුවිලි වලට අදාළව. ඒ සිතුවිලි එන්නේ ඒ වැඩපිළිවෙල වලට අදාළව. ඉතින් මේවා ගැන අපි ඊටාම හොඳින් හිතලා බලලා ඊටාම හොඳින් තේරුම් අරගෙන ජීවිතයේ සත්භාවයෙන් අපේ ජීවිතය
හොඳටම නිවැරදි කරගන්න කටයුතු කරන්න ඕනේ. ඉතාම හොඳින් නිවැරදි කරගන්න කටයුතු කරගන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව තව දුරටත් හිතලා බලලා අපි තීරණ ගන්න ඕනේ. එහෙනම් කුසල් උපදින හේතු තියෙනවා, අකුසල් උපදින හේතු තියෙනවා. ඒ හේතු සකස් වුණොත් විතරයි. ඔහේ හිටියට මැටි ගුලි වගේ ඔහේ තැන් තැන් වලට වෙලා හිටියට කවමදාක්වත් තමන් තුළ උපදින අකුසලය නැවත නැවත උපදිනවා මිසක්කා ඒක කුසලයේ බවට පත් වෙන්නේ නැහැ. තමන් අතින් මොනවා හරි අසංවර වැරද්දක් සිද්ධ වෙනවා නම්, පුංචි අසංවර දෙයක් හරි සිද්ධ වෙනවා නම් මම මේ කියන දේ ඇත්තද කියලා තමන්ගේ පැත්තෙන් හිතලා බලන්න. වැරද්ද සිද්ධ වෙලා පොඩි වැරද්දක් කියලා හිතන්නකෝ. යම් කිසි නොඇසිය යුත්තක් අහන ස්වරූපයක් තියෙනවා. නොබැලිය යුත්තක් බලන ස්වරූපයක් තියෙනවා. තමන්ට නින්දා වෙන නොබැලිය යුත්තක් බලන ස්වරූපයක් තියෙනවා. නොඇසිය යුත්තක් අහන ස්වරූපයක් තියෙනවා කියලා හිතන්න පොඩ්ඩක්. මේ බැලීම සහ ඇසීම ඉවර වුණාට පස්සේ තමන්ගේ පැත්තෙන් තීරණයක් තියෙනවා මම මේක නවත්තලා දාන්න ඕන අප්පා වැඩක් නැති තේරුමක් නැති වැඩක් මේක මට අනර්ථයක් වෙනවා අනාගතයේදී නිന്ദා අපහාස පවා ලබන්න හේතුවක් වෙනවා කියලා යම්කිසි අදහසක් තියෙනවා කියලා හිතා ගන්නකො. යම්කිසි අදහසක් තියෙනවා කියලා හිතන්නකො. එතකොට අන්න ඒ වගේ අදහසක් තබාගෙන යම්කිසි කෙනෙක් වැඩ කරනවා නම් නමුත් ඒ අදහස තිබ්බට අර පරිසරය හැදෙනකොට ආය තිබ්බ අකුසලයේ ඇවිල්ලා ඒ ගානටම ගිහිල්ලා තමන්ව හිටින හැටි. ඒ ඇයි ඒ? හඳුනාගත්තා කියලා විතරක් අකුසලයේ අයින් වෙන්නේ නැහැ. හඳුනා ගැනීම හරි වටිනවා. හඳුනාගන්නේ නැත්නම් කොහොමත් අයින් කරන වැඩපිළිවෙලක් එන්නේ නැහැ. හඳුනා ගැනීම විතරක් වැඩක් නැහැ. හඳුනා ගත්තට පස්සේ ඒක අයින් කරන්න සියුම් වශයෙන් හරි මතක ඇති විතක්ක සන්තාන වැනි සූත්‍රවල තියෙන අපූර්ව මේ අකුසලය ලොකු ඇණයක්. එතකොට තමන් ළඟ තියෙන කුසල වේගයේ පුංචි ඇණයක් අර පුංචි ඇණෙන් ඝට්ටණය කරලා ලොකු ඇණේ උදුරා දාන්න කටයුතු කරනවා වගේ තමන් ළඟ තියෙන පුංචි කුසලයක් තියෙනවා නම් අර අකුසලයට විරුද්ධව වෙන අකුසලයට විරුද්ධව ඒකට අන්‍ය වූ පුංචි කුසලයක් තියෙනවා නම් අන්න ඒ කුසලය නැවත මෙනෙහි කරලා අර අකුසලය උදුරා දාන්න කටයුතු කරන්නට කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙන ආකාරය මං හිතන්නේ අපේ පින්වන්ත අය දන්නවා. ඉතින් කරන්න දෙයක් තියෙනවා. නිකන් ඉන්න එපා. නිකන් හිටියට ඔය හිතවල තියෙන බැඳීම්, Tamanට එන පීඩාකාරී අදහස් අරවද මේවද ඔය තියෙන්නේ විකාරී රූපී තත්වයක තියෙන මේ දේවල් වලින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මැරෙනකන් ඔහොම මිදී. මැරෙනකන් ඔය ඉන්න විදිහටම ඉදී. එතන ගැන බලන්න පොඩ්ඩක්. මගේ ජීවිතේ මැරෙනකම්ම මම මේ විදිහට ගත කිරීම කියන එක කොයි තරම් නම් Tamanගේ පැත්තෙන් ලැජ්ජාවක් උපදින්න ඕන දෙයක්ද? ලැජ්ජාවක් උපදින්න ඕන දෙයක්ද බලන්න සමහර විට අපේ මේ ශරීර ගැනම හිතලා බලන්න. අපි මේ ශරීරවලට ලොකු අනුග්‍රහයක් දක්වන්න ඕනේ. සැලකිල්ලක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ශරීරය යම්කිසි ආකාරයකින් පවත්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. ඒක ඇත්ත. නමුත් මේ ශරීරවලටම යට වෙලාම ජීවත් වීම හරියන්නේ නැහැ. අපේ ශරීරවලට යට වෙන්න ගත්තොත් පින්වත්නි අපිට ඉන්න වෙන්නේ හුඟක් වෙලාවට වාඩි වෙලා ඉඳගෙන කොහේ හරි තැනක සුරක්ෂිතව, ඊටා සුරක්ෂිතව වටේ පිටේ ඔක්කොම සෞඛ්‍ය ආරක්ෂිතව හදාගෙන දූවිල්ලක්වත් වදින්න නැති වෙන්න, ගලක්වත් තැනෙන්නේ නැති වෙන්න, වැහි පොදක්වත් වැටෙන්නේ නැති වෙන්න අන්න එහෙම ඉන්න වෙනවා. ඒකද මේ ශරීරය ඒ විදිහට හුරු කරගන්නේ නැතුව යම් යම් රිදීම් යම් අමාරුකම් පොඩි දේවල් සිද්ධ වෙනකොට ඒවා නොසලකා කටයුතු කරන්න ඕන වෙලාවක තෙමෙන්න පුළුවන්, ඕන වෙලාවක පිනිබාන්න පුළුවන්. ඒ කියන්නේ ඕන වෙලාවක අවුවේ ඉන්න පුළුවන්, දූවිල්ලට ඔරොත්තු දෙන මේ හැම දෙයකටම ඔරොත්තු දෙන විදිහටයි මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. ඒකනේ අපි මේ ලෝකෙ උපදින්නේ. අපි මොකද කරේ? ඉපදිච්ච දවසේ ඉඳන් දන්න කාලේ ඉඳන් සෙරප්පු දෙකක් උඩ, ඒ කියන්නේ රබර් කෑල්ලක් උඩ ඉන්නේ, පොළොව පාගන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන්වත් පිනිබාන්න දෙන්නේ නැහැ ළමයෙකුට. ඉතින් ඒකින්ද හදිස්සියවක්වත් වතුර ටිකක් ඔලුවට වැටිච්ච ගමන් වැස්සකින් පින්නකින් එයා ලොකු අසනීපකාරයෙක් බවට පත් වෙනවා. හැබැයි පොඩි කාලේ ඉඳන් ඒක පුරුදු කරා නම් එහෙම නැහැ.
හරිද? ඕන තරම් තෙමි තෙමි ඇවිල්ලා ඔළුව පිහගත්තාම ඔක්කොම හරියන කට්ටියක් ඉන්නවා. ඒකින්ද මේ පරිසරයට බයේ පරිසරයෙන් වසන් වෙලා ජීවත් වෙන්න නෙවෙයි මෙවැනි සුදුසු පරිසරයක අපි උපදින්නේ. ඒක තේරුම් අරගෙන ශරීරයට යට වෙන්නේ නැතුව ශරීරයේ මත රඳා පවතින්නේ නැති තත්වයකට ජීවිතයක් සකස් කරගන්න ඕනේ සමතුලිතව. ඒ කියලා විස බීජ ගොඩේ අනවශ්‍ය විදිහට අසනීප හැදෙනවා එහෙම නෙවෙයි. අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනෙත් නැහැ. අනවශ්‍ය විදිහට බය නැති වෙන්න ඕනෙත් නැහැ. ස්වභාව ධර්මයේ තියෙන සමහර දේවල් වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක තමයි නුවණ කියලා කියන්නේ. ඉතින් මේ දේවල් ගැන හොඳින් තමන් හිතලා බලලා සමන්ගේ කායික සහ මානසික ශක්තිය හැම වෙලාවකම ඉහළ තලයේ තබා ගන්නට හොඳ මානසික පාලනයක් හොඳ මානසික පාලනයක් විවෘත මනසකින් කටයුතු කළ හැකි ඉතා හොඳ මානසික පාලනයක් ඇති කර ගන්න අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. හොඳයි. එතකොට ඒත් එක්ක අපි තව සිතන්න ඕන දේවල් වගේක් තියෙනවා මේ සල්ලේක සූත්‍රයට අදාළව. අකුසලයෙන්ම පීඩිතව මිරිකිලා වැටිලා ඉන්න බහුතරයක් කෝටි 700ක් අද මේ වෙනකොට වර්තමාන සෙනග. ලෝකයේ මේ කෝටි 700 ගත්තොත් ඔක්කොම එක වගේ. ඔක්කගේම ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන්නේ උපදින ජනනය වෙන සිතුවිලි වෙනස් වුණාට ඒ චෛතසික ටික මිශ්‍ර වෙන ආකාරයට තමයි එක එක්කෙනා තුළ කුසල අකුසල ධර්මයන් පහළ වෙන්නේ. ඒ පහළ වෙන ධර්මයන් වලට අනුකූල නීතියකට තමයි මුළු මහත් ලෝක ප්‍රජාවම වැඩ කරන්නේ. මොකද්ද නීතිය? සමහර අයට ප්‍රබල සිතුවිල්ලක් ආවොත් ඒ ප්‍රබල සිතුවිල්ලට අනුව ඒ කට්ටිය වේගෙන් දුවනවා. දකුණට යන්න ඕනි කියන ප්‍රබල සිතුවිල්ල එන අය වමට යන්නේ නැතුව දකුණට කොහොමත් යනවා. පෙරලගෙන කඩාගෙන බිඳගෙන යනවා. සිතුවිල්ල ප්‍රබල නම් අනිත් අය මරාගෙන හරියනවා. වමට යන්න ඕනි කියන සිතුවිලි එන අය ලොකු උත්සාහයක් ගන්නවා වමට යන්න. එතනත් එහෙමයි. සාමාන්‍ය වශයෙන් එන අය දකුණට යන්න ඕන කියලා අදහස් එන අනිත් අය පෙරලගෙන කඩාගෙන බිඳගෙන යන්නේ නැහැ. සාමාන්‍ය වශයෙන් හරියනවා. ඒ වගේ එක එක දේවල් වලට සිතුවිලි උපදින අය ඒ දේවල් හඹාගෙන ගිහිල්ලා සමහර අය අමාරු වැටිලා සමහර අය අඬන දොඩන වැළපෙන තත්ත්වයට පත් වෙලා සමහර අය දිනසා ගන්න තත්ත්වයට පත් වෙලා සමහර අය සමතුලිත නැතුව ජීවිතේ ලොකු දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා ජීවත් වෙනවා. හැබැයි කර කියා ගන්න දෙයක් නැතුව ඉතා පීඩිත තත්ත්වයන් වලට පත් වෙලා. එහෙම ඉන්න තත්ත්වයක් තමයි ඔය අකුසලයෙන් පිරිච්ච සිත්වල තියෙන්නේ. ඉතින් එහෙම ඉන්න අයට ඒ අය අතරේ තමයි හිංසාකාරී අදහස්, එතකොට කයෙන් කෙරෙන වැරදි සියල්ල, වචනයෙන් කෙරෙන වැරදි, සිතෙන් කෙරෙන වැරදි, ඊළඟට මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, ඔය වගේ දේවල්, ඊළඟට කම්මැලිකම්, උද්ධච්චකම්, එතකොට ක්‍රෝධය, ඊළඟට ගුණමකුකම්, ඊළඟට නැති ගුණ පෙන්වීම, ඊළඟට තමන්ගේ වැරදි වහන ස්වභාවයන්, ඊළඟට පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමේ තියෙන කැමැත්ත, පාප මිත්‍රයන් ආශ්‍රය කිරීම, පාපයට ලැජ්ජා නැතිකම්, පාපයට බය නැතිකම්, මේ වගේ ගොඩ දේවල්, එක්ක සිහියක් නැතිකම, මේ හැම එකක්ම ගත්තොත් එහෙම මේ මිනිස්සු තුළ මේ වගේ විෂම තත්ත්වයන් ඕනෑ තරම් උපදින අය ඉන්නවා. ඒ වගේම මේ හැම අකුසලයක්ම ඉපදින ස්වභාවය තිබිලා ඒවායින් ක්‍රමානුකූලව හොඳින් මෙනෙහි කිරීම කරලා ක්‍රමානුකූලව හොඳින් තමන්ගේ හිත අදාළ විදිහට සකස් කරලා හරි කුසල් උපදින විදිහට ඒ සිත් සකස් කරගෙන අකුසලය යටපත් කරලා සුවදායක ජීවිත සකස් කරගෙන අර කලින් කිව්ව අය මරණින් මත්තේ බුරුතු පිටින් අපායවල වල උපදිනකොට අපායවල වලින් නූපදින තත්යකට පත් වෙලා ආය කවදාක්වත් අකුසලයක් උපදින්නේ නැති තත්යකට හිතපත් කරගත්ත එවැනි කල්පනාකාරීව ජීවිතය සකස් කරගන්න ක්‍රමානුකූල මෙහෙයුමක් ඇති කරගන්න අය ඉන්නවා. එවැනි සිතුවිලි උපදින අය ඉන්නවා. ඒකට තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒකට තමයි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නේ. එතකොට
අපි දැනගත යුතුව තියෙනවා එවැනි තත්ත්වයක් අපේ තුළ ඇති කර ගැනීම සඳහා අපි කටයුතු කරන්න ඕනේ. මොකද ඒකත් එක්තරා කාරණා සහිතව ඇතිවෙන සිද්ධියක් පින්නත්. මේ අකුසලයන්ගේ ප්‍රබලත්වය වගේම කුසලයන්ගේ ප්‍රබලත්වය කියන්නේත් ඇතිවිය හැකි සිද්ධියක්, ඇති කරගත යුතු සිද්ධියක්. ඉතින් ඒක නිසා වෙන් අපි බලන්ඩ ඕනෑ හොඳටම මෙන්න මේ දෙක සංසන්ධනය කරනකොට මට ඇතිවෙන්ඩ ඕන අර අකුසලයෙන් පිරිච්ච තාවකාලික සතුටක් හොයා ගණ්ඩ ලොකු දැඟලීමක් කරන පිරිස් එක්ක සංසන්ධනය කරමින්, එවැනි පිරිස් එක්ක සංසන්ධනය කරමින් මේ සුවදායක තත්ත්වය ඇති කර ගණ්ඩ ලෞකික ලෝකෝත්තර දෙපැත්තේම ඉන්න අය යම් කිසි පිළිවෙතකට පිළිපන් අය බවට පත්වෙලා ඉන්නවා. ඉතින් එහෙම පිරිස් අතරේ තියෙන මානසිකත්වයත් මේ පහත් මානසිකත්වයක් දෙක සංසන්ධනය කරමින් තමයි මේ සල්ලේකය සිද්ධ වෙන්නේ. එතකොට තමයි තමන්ට ඒ දෙක සංසන්ධනය කිරීමෙන්, ඒ දෙකේ තියෙන ගුණදොස් විචාරීමෙන්, ඒ කියන්නේ මේ අකුසලයේ ඇලී ගැලී ඉඳීමේ තියෙන දෝෂයත් අකුසලයෙන් අයින් වෙලා හිත පිරිසිදු කරගෙන කුසලයේ උපදවාගෙන වාසය කරන්නන් තුල තියෙන සුවදායක තත්ත්වය පිළිබඳවත් ඒ සිද්ධි දෙක මේ මගේ సంతානයේ ඔය දෙකම ක්‍රියාත්මක වෙන තත්ත්වයට මේ సంతානය පත් කරන්න පුළුවන්. ඔය දෙක දකින්න පුද්ගලයාට අදහසක් ඇති වෙන්න ඕන කොහොමද? ඔය දෙපැත්තට මට යන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඕනම කෙනෙකුට. එන්න එතකොටයි අදහසක් එන්නේ වඩා තදබල ස්ථීර පීඩාකාරී තත්වයකට එන්නේ අන්න අර අකුසලය පැත්ත. එතකොට වඩා සුවදායක ආරම්භ කරපු දිනයේ ඉඳලා මේ මාර්ගය වඩන්ඩ තමන්ගේ පැත්තට එන විශාල අතිවිශාල සුවදායක තත්ත්වය පිළිබඳව දැනෙන්ඩ ඕන. එතකොට තමයි ඒ පැත්තට ලොක්කු නැබුරුතාවයක් ඇතිවෙන්නේ. ඒ වගේම සසර අනන්ත දුක්විඳින්ට සිද්ධ වෙන බවත් මෙවැනි සුවදායක තත්වකට නැත තමන්ගේ හිත අකුසලේ මුදවා ගත්තොත් සසර දුකෙන් මිදෙන්න්නට පුළුවන් බවත් හොඳට දැනෙන්ඩ ඕන. ඉතින් එහෙම දැනගෙන තමයි අපි මේ කරන කියන හැම කටයුත්තක්ම සිද්ධ කළ යුතුව තියෙන්නේ. ඔන්න හොම දැනගෙන. එහෙම උනහම තමයි මේ සල්ලේකය සම්පූර්ණ වෙන්නේ. අපි ඊයේ දවසේ කතා කර අවිද්‍යාව දක්වා. මොකද මට අද ඕනුනේ මේ පොදු කාරණා ටික කියලා ඉන්න මේක සිද්ධ වෙන්න නම් මේ සිද්ධි දෙක දැනගන්න ඕන කියන එක. එතකොට අන්න අදහසක් නිකම්ම එනවා අන් අයගේ දේවල් ගන්න ඕනේ කියන සිතුවිලි මාත්‍රයක්වත් නැතුව ජීවත් වීම මගේ පැත්තෙන් සිද්ධ විය යුත්තක්. අන් අයගේ දේවල් ගන්න ඕනේ කියන සිතුවිලි මාත්‍රයක්වත් නැතුව මම ජීවත් වෙන්න ඕනේ කියලා තමයි. ඒතකොට අන් අයගේ දේවල් තමන්ගේ සන්තකයට ගැනීම ගන්න ඕන කියන අදහසින් ජීවත් වෙන පිරිසක් ඉන්න අතර වාරයේදී එහෙම අය මේ ලෝකේ ඉඳිද්දී මම නම් අපි නම් මෙන්න මේ වගේ අය බවට පත් වෙන්න ඕනේ කියලා තමයි අර ඒ අදහස එන්න ඕනේ. ඒක ඇත්තටම ඔය අන් අයගේ දේවල් ගන්න ඕන කියන අදහස ඇවිල්ලා ඒවා තමන් සන්තකයට ගන්න ඕන කියන අකුසලයට කියන අවිද්‍යාව කියලා. එතකොට ඒක කර්මපතයක් කියලාත් මම ඊයේ කිව්වා. එතකොට එහෙම සිතුවිලි තියාගෙන කටයුතු කරන අය මේ ලෝකේ ඉන්නවා. මං එහෙම කරන්නේ නැහැ කියලයි ඒ හැඟීම එන්න නම් එවැනි සිතුවිල්ලකින් හරි ජීවත් වීමේ තියෙන වැරද්දත් ඒකෙන් අත මිදීමෙන් තියෙන ලාභයත් කියන දෙකම ගැන සංසන්දනාත්මකව මෙනෙහි කිරීමක් කරන්නම ඕනේ. ඒ සංසන්දනාත්මකව ඒ මෙනෙහි කිරීම සිද්ධ කිරීමේදී පැහැදිලිවම තමන්ගේ පැත්තෙන් විශාල ලාභයක් උපදිනවා. ඒ තමයි හොඳ පැත්තට තමන්ගේ හිත නැඹුරු වීම. හොඳ පැත්තට තමන්ගේ හිත නැඹුරු වීම ඒක තමයි කියන්නේ සල්ලේකය කියලා. ඉතින් මේවා මෙනෙහි කරේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. මේවා තියෙන ආදීනවයන් අවිද්‍යාවේ තියෙන ආදීනවකත් එක්කම අපි ගත්තොත් ව්‍යාපාදයේ සහ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන මනසින් සිද්ධ වෙන කර්ම වේගයන්
හරිද? මනසින් සිද්ධ වෙන කර්ම වේගයන් ඒවා අනුන්ගේ දේ ගන්න ඕන කියලා හිතුවා විතරයි. ඒකට උපක්‍රම යොදලා ගන්න ඕන කියලා හිතුවා විතර ගත්තේ නැහැ. ගත්තේ නැති වුණාට මේ කර්මය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒවා ගැන තමන් තවත් හිතන්න. ඉතාම හොඳින් හිතන්න. හිතනකොට හොඳට තේරෙයි මේකේ තියෙන ස්වභාවය. හරි මේකේ තියෙන ස්වභාවය හොඳට තේරෙයි. තමන්ගේ පැත්තෙන් ඉතාමත්ම තද බල විදිහට ඔය තුනම මොනවද? අවිද්‍යාව, ව්‍යාපාදය කියලා කියන අනුන්ව නැසීමේ අදහස් ඇතිවීම සහ මිත්‍යා දෘෂ්ටිය කියන එක අපි දන්නවා. මූලිකව දසවස්තුක සම්මාදිට්ඨියට අදාළව තියෙන මිත්‍යා දෘෂ්ටිය දුන් දෙවි විපාක නැත, පුද පූජාවන් විපාක නැත ආදි වශයෙන් තියෙන. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටිය තමන් ළඟ තිබේ නම් තියෙනවා කියලා දන්නවා. විමසිල්ලෙන් බලපුවාම මට එන්න ඕනේ දුසරිතේ සුචරිතේ විපාක ඇත කියන අදහසයි එන්න ඕන. නමුත් මම දැනගන්නවා මට එහෙම නෑ කියලාත් හිතෙනවා. සමහරලාට කියන ඔච්චර ඔය වැරදි කරලා ඔය ෂෝක් එකට ඉන්නේ මේ ලෝකේ. මේ ඔය අපිට ඔය කිව්වට පරිසම් දෙන්නේ නැහැ. ඔහොම කිය වැරදි අදහස් වලින් පෝෂණය වෙමින් ඉන්න පිරිසක් ඉන්නවා. හරි ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඉතින් ඒ කියන්නේ දුසරිතේ සුචරිතේ විපාක නැත කියලා කියන මිත්‍යා දෘෂ්ටිය තමයි ඒ. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා එවැනි මිත්‍යා දෘෂ්ටියකට මාව ගෝචර වෙලා නම් හොඳට හොයලා බලන්න ඕනේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. දුන් දේ විපාක ඇත, පුද පූජාන් විපාක ඇත, දුසරිතේ සුචරිතේ විපාක ඇත ආදි වශයෙන් මේ තියෙන දේවල් ටික පිළිබඳව හොඳින් තේරුම් ගන්න ඕනේ. මේවා අපේ කර්ම පතේ පවා වෙනස් කරන වැරදි සිතුවිලි වගේක්. එතකොට මේ වැරදි සිතුවිලි එන කෙනා දැනගන්න ඕන කාරණා සහිතව මට මේ වැරදි සිතුවිලි එනවා ඇත්තේ. එහෙනම් මම මේ කාරණා ඒ හේතු අයින් කරගන්න වෙනවා. නැත්තම් මට මේ වැරදි සිතුවිලිත් එක්ක ජීවත් වෙලා මම අපාගාමී වෙයි. හරිද? මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ හිතෙන් කරන වැරද්දක්. ඉතින් ඒකෙන් ඒක සම්මාදිට්ඨිය බවට පත් කරගන්න මූලික වශයෙන් වත් අඩුම ගානේ යහපත් මිනිසෙක් විදිහට ජීවිතය අරගෙන යන්න ඕනේ. අපේ ඔළුව විකාර කරගන්න නැතුව. ඒක අපි අවධාරණය කරලා තේරුම් ගන්න ඕන වැඩක්. නැත්තම් අපිට අකුසලයෙන් අත මිදෙන්න බැරි විපාකයක් විදිහට සතර අපාය වැටේ. එතකොට මිත්‍යා සංකල්ප ඊළඟට ගත්තාම මිත්‍යා සංකල්ප කියද්දිත් අපිට මේක මාර්ගංග දක්වාම වර්ධනය වෙන්න ඕන එකක් සම්මා සංකල්ප කියලා කියන්නේ. ඒතර අව්‍යාපාද සංකල්ප, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප ඊටාම ඉහළ තැනකට ප්‍රගුණ කරන්න ඕනේ. හරිද? මේ සංකල්ප නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පයන් ඊටාම ඉහළ තැනකට ප්‍රගුණ කරන්න ඕනේ. කොයි විදිහටද මේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා ආදී වශයෙන් මේ සිතෙහි ප්‍රබල වශයෙන් නැగిලා නවතිනවා වාගේ ස්වභාවයකට අර්පණා තත්වයට. එතකොට මෙන්න මේ කියන තත්වයට අපේ මේ සංකල්ප සංවර්ධනය වෙන්න ඕනේ. නෙක්ඛම්ම සංකල්පනාව, අව්‍යාපාද කියලා කියන්නේ මෛත්‍රිය. ඊළඟට කලින් අපි කතා කරපු අවිහිංසා සංකල්පයම හැම නිමේෂයකම ප්‍රබලව නැගෙන විදිහට සකස් වෙන්න ඕනේ. අර මිත්‍යා සංකල්ප අයින් වෙන විදිහට. එතකොට දැන් ඔය ඒ தත්ත්වයට පත් කරගන්න ඉබේ බෑ. හිතේ එවැනි தත්ත්වයට පත් කරගන්න වැඩ කරන්න. එතකොට එවැනි தත්ත්වයට පත් වෙච්ච අයගේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියන තැනට අව්‍යාපාද සංකල්පනා කියන එක මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා පත් කර ගැනීමේදී එහෙම උසස් තත්වයකට හිතක් පත් කරගෙන වාසය කරන කෙනාගේ තියෙන ඒ මෙනෙහි කිරීම හින්දා ඒ අතීත භාවිතය හින්දා එහෙම වාසය කරන කෙනාගේ ජීවිතය ගැන යම් කිසි සිහිනයක් හදාගන්න ඕනේ. උපකල්පනයක් හදාගන්න ඕන. උදාහරණයක් විදිහට කිව්වොත්
එයා මේ ජීවිතය ගෙවනකොට අපිට තමන්ගේ දරුවෝ දකිද්දි සන්තෝෂයක් ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ දරුවෝ දියුණු වෙද්දි සන්තෝෂයක් ඇති වෙනවා. දන්නවද? ඒ වගේ අනුන්ගේ දරුවෝ ලංකාවේ කොතන හරි කමන්නේ පාරේ යනකොට දරුවෙක් දකින්නකොට අම්මෙක් දකින්නකොට තමන්ගේ අම්මා වගේම හැඟීමක්, තාත්තෙක් දකින්නකොට තමන්ගේ තාත්තා වගේම හැඟීමක්, දරුවෙක් දකින්නකොට තමන්ගේම දරුවා වගේ හැඟීමක්, ඒහා සමාන හැඟීමක් උපදින ස්වරූපයකට සිත පත් කර ගත්තොත් යම් හේයකින්, එහෙම උපදින ස්වරූපයකට හිතපත් කර ගත්තොත් යම් හේයකින් කොයි තරම් නම් සුවදායකද බලන්න හිත. බාහිරින් අය වැරදි කරනකොට අපිට රිදෙනවා, තරහ යනවා කියන්නේ අපිට රිදෙනවා. ඒ වැරද්ද මෛත්‍රියෙන් කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. වැරද්ද අඳුන ගන්නවා. වැරද්ද විදිහට අඳුන ගන්නවා. තමන්ගේ අතුලාන්තයෙන් කිසිදු පීඩනයක් ඇති වෙන්න නොදී මෛත්‍රියෙන් හිත පුරවාගෙන වාසය කරන්න පුළුවන් තත්වයකට පත් වෙන්න ඕනේ. මෛත්‍රියෙන් හිත පුරවාගෙන වාසය කරන්න පුළුවන් තත්වයකට පත් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි හැම වෙලාවකම වගේ තේරුම් ගන්නම ඕන දේ. හරිද? තේරුම් ගන්නම ඕන දේ ඒක. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ හිත හැම වෙලේම කියනවා මේ දේශයෙන් කටයුතු කරන පිරිස් ඉද්දී මම මෛත්‍රියෙන් යුක්තව වාසය කරන කෙනෙක් බවට පත් වෙන්න උන. අන්න ඒක සල්ලේක. ඒක නේව සංඥා නා සංඥායතනයට වඩා අගය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නේව සංඥා නා සංඥායතනය උපදවාගෙන වාසය කරනවට වඩා අගය කරලා බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. ඒ මොකක්ද? අර ඉහළම තලය දැකලා පහළම තලය දැකලා මම පහළම තලය අයින් කරලා, මේ කියන්නේ අකුසල් වල පහළම තලය අයින් කරලා ඉහළම තලයට වැටෙනවාය කියලා නිබඳව තමන්ගේ හිත ප්‍රබලව ඉහළ තලයට, මානසිකව ඉහළ තලයට යන්නට ගන්න අති ප්‍රබල උත්සාහය තමයි මේ ධර්මයේ ඔය සඳහන් වෙමින් තියෙන්නේ. මේ කතා කරමින් ඉන්නේ අන්න එවැනි මානසිකත්වයක් අපේ సంతාන තුල සකස් වෙන්න ඕන හැම පැත්තකින්ම. හරිද? එතකොට සංකල්ප පැත්තෙන් එහෙමයි. ඉතින් මොහොතකට හිතන්න ඕනේ ඒක කොච්චර නම් මෛත්‍රී සංකල්පය තියෙන කෙනා කොච්චර නම් වටින ජීවිතයක්ද ගත කරන්න කියලා. ඒ කියන්නේ වටපිට බලනකොට, ගමනක් බිමනක් යනකොට දකින අහන හැම කෙනෙක් කෙරෙහිම හිතේ පිරිච්ච සතුටක්. වැරද්දක් කරන කෙනා කෙරෙහි වුණත් එතන තියෙන්නේ අම්මෙක් තමන්ගේ දරුවෙක් වැරද්දක් කරනවා දකිනවා වගේ හැඟීමක්. ඕනම තත්වයක කෙනෙක් යටතේ. ඉතින් චුට්ටක් හිතලා බලන්න තව මේක කරන්න බැරි දෙයක් නෙවෙයි, මේක කරන්න පුළුවන් දෙයක්. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි, මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. එහෙම මානසිකත්වයක් තමන්ගේ තුලින් උපදවා ගන්න ලොකු උත්සාහයක් ගන්න. ආය කියනවා මම මේ මානසිකත්වය උපදවා ගත්තට පස්සේ තමයි ඔය මෛත්‍රිය වර්ධනය කිරීමේ වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් ආරම්භ වෙන්නේ. ඒ මානසිකත්වය උපදවා ගන්න තුරු ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ හිත. හරිද? නැත්තම් කරන්නේ බොරුවට. ඒ කියන්නේ තමන්ගේ අතුලාන්ත මෙහෙයීමකින් නෙවෙයි. ඔය ඉතින් ඔව් මෛත්‍රිය වඩනවා, ඒක ගොඩක් ආනිසංස දෙනවා කියන්නකො මටත් මෛත්‍රිය වඩන හැටි කියලා අර වචන ටික කියා ඉන්නවා මිසක්කා මේක ප්‍රායෝගික තැනකට අරන් යන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔය සල්ලේක පරයාය සූත්‍රයේදී අපි තේරුම් ගන්න ඕන කාරණා අතර තියෙන ප්‍රධානම දේ තමයි ඔන්න ඔය මෛත්‍රී සහගත සංකල්පනා ඇති කර ගැනීම. හොඳයි. ඊළඟට මිත්‍යා වාචා ගැන අපි කතා කරා. මිත්‍යා වාචා වලින් අයින් වෙලා සම්මා වාචා උපදවා ගැනීම. අන් අය මිත්‍යා වාචා පරේ මිත්‍යා වාචා භවිස්සන්ති මයා මෙත්ත සම්මා වාචා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. එතකොට යහපත් වචන හැම වෙලේකම අර මෛත්‍රියෙන් කතා කරන කෙනාට ඇත්තටම අන් අය කෙරෙහි බොහෝ චිත්ත
චිත්තය පිරිසිදු කරගෙන සිතෙන් අන් අය කෙරේ ලොකු හැඟීමක් උපදවාගෙන තමන්ගේ චිත්ත සන්තානයෙන් ඉතාමත්ම ප්‍රබල හැඟීමක් උපදවාගෙන මේ දේ කරන්නට ඕනෑ අන්න අය වෙනුවෙන් මේ දේ වෙන්නට ඕනෑය කියලා අකුසලයට ඉඩ නොදී හිතේ පැත්තට ලොකූ තල්ලුවක් මේ අකුසලය තියාගෙන මේකට ඉඩ නොදී කුසලය වර්ධනය කරගන්න ලොකු තල්ලුවක් ඇති වෙනවා. ඔය මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා වගේ වර්ධනය කරපු අයට හැම වෙලේම අනිත් අයවත් මේ පැත්තට දාන්න ඕනේ කියලා අදහස් පහළ වෙනවා. ඉතින් ඒක අත්විඳොත් හොඳයි. ඒක කරන්න බැරිකමක් නෙවෙයි. ඔය වචන වලට විතරක් ඔක කරන්න බෑ. ඒකත් එක්ක ඇති වෙන හැඟීම් ඒ භාවනාවල් කරද්දී ඒවත් එක්ක පහළ වෙන උපදින ප්‍රබල හැඟීම් කෙරෙහි තමන් අවධානය යොමු කරගන්න ඕනේ. ඊළඟට මිත්‍යා ආජීව සම්මා ආජීව සම්මා ආජීව මිත්‍යා ආජීවයෙන් අනිත් අය දිවි පෙවත කරගෙන යද්දී අපි නම් එහෙම කරන්නේ නෑ කියලා තමන්ගේ පැත්තෙන් හික්මෙන්න ඕනේ. ඊ타මත්ම ප්‍රබල. ඊළඟට මිත්‍යා වායාම සම්මා වායාම ඊළඟට මිත්‍යා සති සම්මා සති වැරදි සිහිය වෙනුවට අනිත් අය වැරදි සිහියෙන් වාසය කරාට අපි එහෙම වාසය කරන්නේ නැහැ කියලා එහෙම වැරදි සිහියෙන් වාසය කරන අය ඉන්නවා. ඒ වුණාට අපි එහෙම කරන්නේ නැහැ. ඒතකොට මිත්‍යා වායාම සම්මා වායාම කියන දෙක එනකොට අපි තේරුම් ගන්න ඕනේ සම්මා වායාම කියන එකේදී අර කාරණා හතර තමන්ගේ පැත්තෙන් විමසා බලන්න ඕනේ. මොකද්ද කාරණා හතර? මේ සතර සම්‍යක් ප්‍රධාන වීරය තව පැත්තකින් තියෙන අකුසල් නැති කරන්න දැඩි උත්සාහයක් ගන්නවා. තවත් පැත්තකින් තියෙන කුසල් රැක ගන්න උත්සාහයක් ගන්නවා. තවත් පැත්තකින් නැති කුසල් ඇති කරගන්න උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ හොඳ දේවල් එකතු වෙන්නත් නරක දේවල් එකතු වෙන එක නැති වෙන්නත් තියෙන නරක දේවල් අයින් වෙන්නත් නැති හොඳ දේවල් එකතු වෙන්නත් මෙන්න මේ ක්‍රියාවලි හතර ඉතා වේගවත් තමන්ගේ ජීවිතය ඉතාම නිරවුල් තැනට ගන්නවා. මේ ක්‍රියාවලි හතර ඉතා වේගවත් තමන්ගේ සිත බලාපොරොත්තු වෙන ඉලක්කයට ගන්නවා. මේක හරියට නිකන් මම මතක් කරන්නේ හැම වෙලේම ජලාශයක් හිස් කරන්න ඕන නැත්නම් අපිරිසිදු තැනක් පිරිසිදු කරන්න ඕන වෙලා තියෙනවා කෙනෙකුට අපි හිතමු හැමෝම කුණුදු ගෙනත් දා ගන්න තැනක් පිරිසිදු කරන්න උවමනා වෙලා තියෙනවා. වේගෙන් ඉක්මනින් කණ්ඩායම් හතරක් දාන්න වෙනවා. ඒ තමයි අලුතෙන් කුණුදු ගෙන අය නවත්තන්න ඕනේ, තියෙන කුණු අයින් කරන්න ඕනේ. ඒ වගේම අපි හිතමු මේකට සුදු වැලි එලණ්ඩයි තියෙන්නේ කියලා. එහෙනම් නැති තැන් වලට සුදු වැලි දාන්න ඕනේ, තියෙන ටික රැක ගන්න ඕනේ. නැති තැන් වලට සුදු වැලි අතුරන්න ඕනේ, තියෙන ටික රැක ගන්න. ඒ කියන්නේ තියෙන ටික රැක ගන්න ඕනේ, නැති ටික දාන්න ඕනේ. හරිද? නැති ටික දාන්න ඕනේ. ඒ අතර වාරයේදී තියෙන කුණු අයින් කරන්න ඕනේ, අලුතෙන් කුණු ගේන එක නවත්තන්න ඕනේ. ඉතින් මේ හතර යහුසුලුව කරොත් ඉක්මනට මේ බිම පිරිසිදු කරගන්න පුළුවන්. මේ හතර වේගෙන් කරන්න ඕනේ. එතකොට තමයි මේ බිම පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙන ඉක්මනින්. නමුත් හැබැයි අන්න ඒක අපිට දැනෙනවා දැන් ඔහොම කියද්දි. ඒ වගේ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් බරිත ස්වභාවයන් ඉවත් කරගන්න ඕනේ. නැති ස්වභාවයන්, ඒ කෙලෙස් නැති ස්වභාවයන් රැකගෙන. එතකොට නැති කුසල් ඇති කරගන්න ඕනේ, තියෙන කුසල් රැකගෙන. ඒතර තියෙන අකුසල් අයින් කරන්න ඕනේ, නැති අකුසල් වලට එන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ. තියෙන කුසල් රැක ගන්න ඕනේ, නැති කුසල් ඇති කරගන්න ඕනේ. මේ හතර මේ ක්‍රියාවලි හතර තමන්ගේ හිත වේගවත් හතරෙම යෙදෙන්න ඕනේ. එතකොට ඉක්මනින්ම හිත පිරිසිදු වෙනවා. අන්න එහෙම යෙදෙන ස්වરૂපය තමයි වීරිය තුලින් සිද්ධ වෙන්නේ. හරිද? අන්න එහෙම යෙදෙන ස්වરૂපය තමයි මේ වීරිය තුලින් අපිට සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද අපි බලා ගන්න ඕනේ හොඳට මේ කියන වීරිය කියන්නේ මොකක්ද කියලා හොඳින් අපි තේරුම් ගන්න ඕනේ. හරිද? ඉතා හොඳින් තේරුම් ගන්න ඕන වීරිය කියන්නේ මොකක්ද කියලා. ඉතින් බලමු ජීවිතේ කොයි විදිහටද නිවැරදිව සකස් කරගන්නේ කියලා. මේ වෙනකන් අපි සාකච්ඡා කරපු කාරණාවන් මං හිතන්නේ තමන්ට සිංහල වචනය ඒ වගේම පාලි වචනය මේ දෙකේ නැත්නම් කුසලය අකුසලය
තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට ලියාගෙන මම මේ වාගේ කොයි තරම්නම් සංවර්ධනයක් මේ වෙනකොට සිද්ධ කරගෙන තියෙනවද කියලා හැම එකකින්ම පොඩ්ඩක් දන්න විදිහට ලියා ගන්න යෝන. මොකද හැඟීම යෝන කරන්නේ කුසලයේ අකුසලයේ ගැන. ඊට පස්සේ සල්ලේක පරයය කියලා දාගෙන දැනට මම මේ හැම එකකම මේ ප්‍රමාණයට මේක කෙරිලා තියෙනවා කියලා ඇත්තටම අපි කතා කරපු ටික ගැන හරි පිරික්සලා බලන එක වටිනවා. එහෙම පිරික්සා බැලීමෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අපි යන ගමන සාර්ථකද කියලා බලන්න. ඒ වගේම තමයි දැන් අපි හෙට අනිද්දාට කතා කරනකොට මේක මෙතනින් නැවතිලාද නැත්නම් සිත් ඉපදිලාද ඒකත් බලන්න ඕනේ. මේ වෙනකොට මට මෛත්‍රී සිත් උපදිනවද? මං ප්‍රාණඝාත කරන්නේ නැහැ. මං සතුන්ට හානි කරන වැඩ එකක්වත් කරන්නේ නැහැ. හැබැයි මගේ හිතේ මෛත්‍රිය ඉපදිලාද කියලා තමන් බලන්න ඕන හැම වෙලේම. ඉතින් එහෙම බලමින් තමයි අවශ්‍ය කරන කඩයිමට අපි යන්නේ. එහෙම බලලා ගියේ නැත්තම් යන්න බෑ. හරිද? එහෙම තමන්ව නිවැරදි කරගන්න ඕනේ. තමන්ගේ තියෙන අඩුපාඩු සකස් කරන එක තමයි සම්මා වායාම කියලා කියන්නේ. එතකොට සම්මා සතිය කියලා කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන මේ කොටස් හතර කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අපේ ජීවිතේම ගැන අන්න ඒ දේශනා කරලා තියෙන කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන මේ පංච උපාදානස්කන්ධයේම සැබෑ තත්ත්වය අවබෝධ කරගන්න කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව යමින් අපි මේ ධර්මය තුල හික්මෙමින් ඉන්නවා. හරිද? ඒ අනුව යමින් අපි මේ ධර්මය තුල ඊ타ත්ම වේගයෙන් හික්මීමක් ඇති කරගත යුතු තියෙනවා. නැත්තම් අපිට මේ කියන තැනට ළඟා වෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒකින්ද කොයි විදිහකින් හරි තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන විශාල වැඩපිළිවෙලක් තියෙනවා කරගන්න. ඒ කරගන්න ඕන වැඩපිළිවෙල සිද්ධ කරගන්නම ඕනේ. ඉතිරි අකුසලයන් ගැනත් අපි සාකච්ඡා කරමු. එහෙම සාකච්ඡා කරමින් ඉදිරිය නිර්මාණය කරගන්න හැම වෙලේම කුසල් වැඩෙන විදිහට තමන්ගේ හිත සකස් කර ගැනීමේ වගකීම තමන්ට තියෙනවා. හරිද? වීරියෙන් කටයුතු කරන්න ඕනේ. සිහියෙන් කටයුතු කරන්න ඕන. කාය වේදනා චිත්ත ධම්ම කියන ඒ ගුණාන් ඒ වාගේ සැබෑ ස්වરૂපය තමන්ගේ මනසට ගෝචර වෙන විදිහට මනස සකස් කරගන්න තුරු විදර්ශනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන ඒ පිළිබඳව අපි පසුව සාකච්ඡා කරනවා. අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය වෙලා තමන්ගේ පැත්තෙන් යම් කිසි අදහසක් හරි ඇති කරගත්තා නම් මෙන්න මේ අහවල් කුසල ධර්මයන් මගේ පැත්තෙන් වර්ධනය කරගන්න ඕන කියලා ඒ ඇතිවෙච්ච අදහස නිසා යම් ක්‍රියාත්මක භාවයකට යනවා නම් ඒ සියලුම ක්‍රියාත්මක භාවයන් එක්ක ජනිත වන්නා වූ සියලු පුණ්‍ය ශක්තියින් අද කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්න පින්වන්ත පිරිසට අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ අයට සසර ජීවිතේ මේ ලබා දුන්නා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවෙන් සසර ජීවිතයේ කිසිමම ආකාරයක පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරු ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවත සත්සිරි 36/20 ලිපිනේ පදිංචි BH අනුලා ප්‍රේමතිලක මහත්මිය කියලා සඳහන් කරලා තියෙන්නේ. වසර 15කට පෙර පරලෝසපත් වූ ස්වාමි පුරුෂයා වන ආනන්ද ප්‍රේමතිලක මහතාට පුණ්‍ය අනුමෝදනා කිරීමත් මේ පරිලෝ යන්නට යෙදුණු දෙමාපියන් ඥාතීන් ඇතුළු හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් දේශකයන් වහන්සේ ඇතුළු සියලුම සංඝ රත්නයට නිරෝගී සුව වගේම දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට මේ ධර්ම දේශනාවේ ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ ධර්ම දේශනාවේ ධර්ම දානමය බලය හේතු කොටගෙන
ඉතින් අපිත් ප්‍රාර්ථනා කරමු අනුලා ප්‍රේමතිලක මහත්මිය ඇතුළු ඒ සියලුම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකීය අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම